නවරහදී බුදු ගුණ මෙනෙහි කරන්න. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තර පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති සාදු සාදු. එක්තරා වෙලාවක අපේ බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමින් වහන්සේ නමක් විමසා සිටියා. ස්වාමීනි, මේ අවිද්‍යාව කියන ධර්මය මොනාකාරයෙන් දැනගත්තොත්, මොනාකාරයෙන් බැලුවොත් ප්‍රහාණය කළා විද්‍යාව උපදවා ගන්නට පුළුවන්ද කියලා. කතන්නුකෝ බන්තේ කතන්නුකෝ බන්තේ ජානතෝ කතම් පස්සතු බික්ඛු අවිජ්ජා පහියන්ති විජ්ජා උප්පජ්ජති. කොහොමද බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාව ප්‍රහාණය කළ විද්‍යාව උපදවා ගන්න? මොන විදියෙන් දැනගත්තොත්, මොන විදියෙන් ඥානතෝ කියන්නේ දැනගත්තොත්, පස්සතෝ දැකගත්තොත්ද ඒක කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා. චක්කුංකෝ බික්ඛු අනිච්චතෝ ඥානතෝ පස්සතෝ බික්ඛුනෝ අවිජ්ජා පහියති විජ්ජා උප්පජ්ජති. මහාන, යම් කිසි කෙනෙක් මේ ඇස අනිත්‍ය බව දන්නවනම්, අනිත්‍ය පස්සතෝ දැකගත්තනම්, ඒ ඇත්තට පුළුවන්කමක් තියෙනවා අවිජ්ජා පහියති විජ්ජා උප්පජ්ජති. අවිද්‍යාව ප්‍රහාණය කළා
විද්‍යාව උපදවා ගන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ විදියට රූපේ අනිච්චතෝ ජානතෝ පස්සතෝ භික්ඛුනෝ අවිජ්ජා පහියති විජ්ජා uppajjati. රූපය ගැනත් ඒ විදියටම බලන්නේ කියලා කිව්වා. චක්කු විඥානං අනිච්චතෝ ජානතෝ පස්සතෝ භික්ඛුනෝ අවිජ්ජා පහියති විජ්ජා uppajjati. චක්කු විඥානය ගැනත් ඒ විදිහට බලන්නේ කිව්වා. චක්කු ස්පර්ශය ගැනත් ඒ විදිහට බලන්නේ කිව්වා. චක්කු ස්පර්ශය නිසා ඇතිවෙන සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා භික්ඛුනෝ අවිජ්ජා පහියති විජ්ජා uppajjati. ඒ විදිහට බලන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේක පින්වත්නි විදර්ශනා කර්මස්ථානයක්. බුද්ධ ශාසනයේ ආරම්භයේ ඒ විදර්ශනා කර්මස්ථානයක්මයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිසට බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නේ. ඒ මොකද ඒ බුදු කෙනෙක් පහළ වෙන්න ඉස්සර වෙලා අනිකුත් ධර්ම තිබුණු නිසා. මොන ධර්මද? පිම්පව් ධ්‍යාන සමාධි ඒව තිබුණු නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සර වෙලා කෙලෙස් වල තදංග ප්‍රහාණය කියන එක තිබුණා. තදංග ප්‍රහාණය කියලා කියන්නේ කෙලෙස් తాවකාලිකව ලෝභය, දේශය, මෝහය යටපත් කරන එක. අද අපි වුණත් අපේ ජීවිතෙත් අපි උත්සාහ කරන ලෝභය, දේශය, තරහව తాවකාලික හෝ යටපත් කරගන්න. ඒකේ දත් තිබුණා. ඒ වගේම බුදු කෙනෙක් පහළ වෙන්න ඉස්සෙල්ලා කෙලෙස් වික්ඛම්බන ප්‍රහාණය කරගන්න ක්‍රමයකුත් තිබුණා. ඒ වික්ඛම්බන ප්‍රහාණය කරගන්න තිබුණු ක්‍රමේ තමයි ධ්‍යාන සමාධි ලබා ගැනීම, නීවරණ යටපත් කිරීම. සමහර ඇත්තෝ නේව සංඥා නා සංඥා සමාපත්තියට සමවැදුනහම මහා කල්ප 84000ක් කෙලෙස් යටපත් කරන්න පුළුවන් කියලා බණ පොතේ තියෙනවා. කාලදේව එහෙම නැත්නම් අසිත තාපසතුමා මහා කල්ප 84000ක් කෙලෙස් යටපත් කළා තමයි බඹලෝ හිටියේ. එච්චර දීර්ඝ කාලයක් පින්වත්නි කෙලෙස් යටපත් කළත් ඒ බඹතලවලිනුත් ඒ ඇත්තෝ යම් දවසක ඒ කාලේ ඉවර වුණාට පස්සේ ආපහු කෙලෙස් මතුවෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සර වෙලා තදංග ප්‍රහාණ, වික්ඛම්බන ප්‍රහාණ කියන ප්‍රහාණ දෙකක් තිබුණා. අපේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ මහා කල්ප 84000කට යටපත් වෙන විදියට
නේව සංඥා නා සංඥා සමාපත්තියත් ලබා ගත්තා. නමුත් උන්වහන්සේ ඒ දේවනිකාවල බඹතලවල කන්දානම් පාතුභාවෝ ආයතනානං පටිලාභෝ කියපු විදියට මේ ස්කන්ධ සූක්ෂම විදියෙන් හරි මේ ස්කන්ධවල පැවැත්ම තියෙන බව මහා බෝධිසත්වයාණන් වහන්සේ තේරුම් ගත්තා. ඒ නිසා උන්වහන්සේගේ ශාසනය තුල ඒ පෙර නොඇසු පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොඇසු සමුච්ඡේදන ප්‍රහාණයක් පිළිබඳ නත්ති ජාති පුනබ්භවෝ කියන සම්පූර්ණ කෙලෙස් සමූල ප්‍රහාණයක් පිළිබඳ උන්වහන්සේ අවබෝධ කළා. ඒ අවබෝධ කළේ මේ ලෝකේ යථා තත්ත්වය අවබෝධ කරපු නිසා. ඒ නිසා බුදු කෙනෙකුගේ මහිමය වෙන්නේ පින්වත්නි අර තදංග ප්‍රහාණ හෝ වික්ඛම්බන ප්‍රහාණ කියන තත්වයන්ට සිව්වන පිරිස මෙහෙයවන්ට නොවේයි. උන්වහන්සේගේ අදහස සමුච්ඡේද ප්‍රහාණය දක්වා ශ්‍රාවකයාට මේ ධර්මය අවබෝධ වෙන තැනට වැඩ සලස්වන්නට. එතකොට පේනවා මේ දුක කියන එක අපිට තේරුම් ගන්නට බැරුව සසර බොහෝ කාලයක් පවතින්නේ බුද්ධ දේශනාව අනුව මේ අවිද්‍යාව මුල් කරගත්තා වූ ධර්ම නිසා, නොදැනීම නිසා, මේ යථා අවබෝධය වැසී පැවතීම නිසා, දුක දන්නේ නැති නිසා, දුක අවබෝධ කරන්නට බැරි වුණු නිසා. ඒ නිසා අපි අදත් පින්වත්නි දුක අවබෝධ කරන්නට උත්සාහ කරන්නේ මේ බාහිරව දකින යම් යම් හේතු සිද්ධි පදනම් කරගෙන. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ දුක ආධ්‍යාත්මික බාහිර වශයෙන් අපි සලකන්නේ තමාට එහෙම නැත්නම් මම කියන තැනට අනුරූපව සාපේක්ෂව මම කියන තැනට සාපේක්ෂව අනුරූපව ආධ්‍යාත්මික බාහිර වශයෙන් දුක අවබෝධ කරගන්නට අපි උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන තැන යම් යම් වැරදි තියෙනවා කියලා පේනවා. ඒ මොකද ඒ උත්සාහය තුල තමා සොයන මමත්වය කිසි දවසක දැක ගන්නට අවබෝධ කර ගන්නට බැරි වීම නිසා. දැන් බාහිර වශයෙන් සලකනකොට අපිට සම්බන්ධ
සජීවී අජීවී ධර්ම අම්මා තාත්තා දූ දරුවෝ ඥාති මිත්‍රාදීන් දරු මුණුපුරන් ඉඩම කඩම චංචල දීපල දීපල වස්තු ඔක්කොම බාහිර දේවල් හැටියට අපි සලකනවා. නමුත් ආධ්‍යාත්මික දේවල් හැටියට අපි ගන්න මේ දේවලුත් පින්වත්නි හොඳට විමසා බැලුවොත් ඒව ඇත්තටම ආධ්‍යාත්මික දේවල්ද? ඒ මොකද මේ කෙස් දෙස බලන්නේ මේ කෙස් මගේ. එතකොට කෙස් මගේ මිසක් මම නෙවෙයි. මේ නිය මේ ලොම් මේ හම මගේ මිසක් මම නෙවෙයි. මේ දත් මගේ මිස මම නෙවෙයි. මේ නහර මගේ මිසක් මම නෙවෙයි. මේ ඇට මිදුළු අත්පා මේ ශරීර අංග ප්‍රත්‍යංග සියල්ලම පින්වත්නි මමයි කියලා නෙවෙයි පෙන්වන්නේ මගේ කියන අදහසින්. මගේ කියන්නේ මට අයිති. එතකොට මට අයිතිය මම වෙන්නේ නැහැ. අයිතිකාරයා වෙනම ඉන්නෝ ඒ අයිති දේ වෙනම තියෙනවා. එතකොට මේ කෙස් ලොම් නිය දත් හම ඇට මිදුළු අත්පා අතුණු බහන් අක්මා හර්ද වස්තු පෙනහලු මේ මස්තිෂ්ක ආදී කොට ඇති සියල්ලක්ම පින්වත්නි මම නෙවෙයි මගේ. මේ මගේ අත මිසක් මම නෙවෙයි. මගේ පය මිසක් මම නෙවෙයි. එතකොට ඒකවත් පින්වත්නි මම නෑ. ඒවා ඒ මම කියන තැනත්තාට අයිති දේවල් මිස ඒවා එකක්වත් මම නෙවෙයි. එතකොට මම නෙවෙයි මට සාපේක්ෂව ආධ්‍යාත්මික බාහිර බලනකොට ඒ දැන් මම ආධ්‍යාත්මික හැටියට සලකන සියල්ලත් බාහිරයි. ඒ මොකද ඒව මම නෙවෙයි. ඒ එකක්වත් මම නෙවෙයි. මමයි කියලා වෙන්නන්න පුළුවන් එකක්වත් නැහැ. ටිකක් මෙනෙහි කරලා බලන්න මමයි කියලා පෙන්නන්න පුළුවන් මොනම දෙයක්වත් මේ කේසාන්තේ පටන් පාදාන්තේ දක්වාම තියෙනවද කියලා? ඒ එකක්වත් මම නෙවෙයි. ඒ ඔක්කොම මට අයිති දේවල් මගේ. එතකොට ගේ දොරිට කඩන් ඒවත් මම නෙවෙයි මගේ. දෙමව්පියෝ ඒ මම නෙවෙයි මගේ. දූ දරුවෝ මම නෙවෙයි මගේ. එතකොට මේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් අපි සැලකුවට මේ ඔක්කොම බාහිරයි. ආධ්‍යාත්මික කියන්නේ මට සාපේක්ෂව බලන දෙයක්. මට අනුරූපව එහෙම නැත්නම් සාපේක්ෂව බලනකොට මේ එකක්වත් ආධ්‍යාත්මික නෙවෙයි. මේ ඔක්කොම බාහිර. මට අයිති දේ මිසක් මම නෙවෙයි.
එතකොට පින්වත්නි මේ තමන්ට අයිති දේ මිසක් මම නොවන ධර්ම තමයි පින්වත්නි මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් දකිමින් බලමින් විඳිමින් හිතමින් අපි මේ ජීවිතේ ගත කරන්නේ. ඒකට මම පෙන්වන්න පුළුවන් එකදු ධර්මයක් වන්නේ. එතකොට මේ තමාට සාපේක්ෂව එහෙම නැත්නම් අනුරූපව ආධ්‍යාත්මික බාහිර කියලා සැලකුවට ඒ ඔක්කොම බාහිර. ආධ්‍යාත්මික කියලා සලකන ඒවත් බාහිර. ආධ්‍යාත්මික නෙමෙයි. මට සාපේක්ෂව එකක්වත් මම නෙමෙයි. එතකොට හිත මමද? මගේ හිතේ ලෝභයක් පහළ වෙලා තියෙනවා. මම හිතනෝ. මම ඒ ගැන හිතනෝ. මගේ හිතේ ද්වේෂයක් පහළ වෙලා තියෙනවා. ඒ මගේ හිතේ පහළ වෙලා තියෙන්නේ. ඒ මගේ හිතේ පහළ වෙනකොට මගේ හිත මම නෙවෙයි. මගේ හිතේ තරහක් ඇති වෙලා තියෙනවා. ඒ මම නෙවෙයි මගේ හිතේ. මට අයිති හිතේ. කෝ මම? එතකොට මේ රූප ධර්ම නාම ධර්ම මේ සෑම ධර්මතාවයක්ම සොයාගෙන බලන විට පින්වත්නි මම සතු කරගත්ත මම අයිති කරගත්ත දේවල් මිස මම නොවේ. මට සාපේක්ෂව මේ සියල්ල බාහිරයි. ඒ මට සාපේක්ෂව තියෙන මේ බාහිර දේවල් කෝ මම? එතකොට පේනවා පින්වත්නි මේ අවිද්‍යාව කියන එක කොච්චර දුරට මේ ඉන්ද්‍රිය මානය තුල ඉන්ද්‍රිය ඥානය තුල ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය තුල අපි මුලා වෙලා ඉන්නවද කියන එක. ඒ නිසා දැන් ඒ දුක එන්නේ එහෙනම් අර බාහිර දේවල් වලින්. මගේ අතරි දෙනවා. එතකොට මං සතු කරගත්ත අතයි රිදෙන්නේ. මගේ හිතේ දුකක් තියෙනවා. මට අයිති හිතේ දුකක් තියෙනවා. ඒ මම නෙවෙයි. ඒ නිසා පින්වත්නි අපි දුක කියන එක තේරුම් ගන්නට කොච්චර උත්සාහ කළත් ඒ හැම උත්සාහයකම අපිට පේන්නේ බාහිරින් තමයි මේ දුක කියන එක අපිට දැනෙන්නේ. දුක කියන එක ලැබෙන්නේ. දැන් මේ
නගරේ කොපමණ දෙනා මැරුණත් අර මං සතු කරගත්ත එක්කෙනෙක් ඒ ගොඩේ ඉන්නවනම් අන්න දුකක් ඇති වෙනවා. එතකොට මං සතු කරගත්ත දේවල් වලින් තමයි දුක එන්නේ. නමුත් මේ දුක කියන ධර්මය සකස් වෙන්නේ මට සාපේක්ෂව. මට අනුරූපව. ඒ අනුරූපව එක ගොඩ නැගුණත් කවමදාවත් මේ කිසි කෙනෙකුට මේ කිසිදු රූප ධර්මයක් තුල හෝ නාම ධර්මයක් තුල හෝ මම වෙන්නන්ට පුළුවන් කමක් ඇත්තේ නෑ. ඒ ඔක්කොම මට අයිති දේ මම සතු කරගත්ත දේ පමණයි. එතකොට දැන් කැඩපති මූණ බලලා මගේ මූණ වෙනස් වෙලා. මගේ මූණ කැත වෙලා. ඒ කියන්නේ මම නෙවෙයි. මං සතු කරගත්ත. එතකොට පින්වත්නි දැන් එහෙම බලනකොට මේ කිසිදු නාම ධර්මයක හෝ රූප ධර්මයක මම පෙන්වන්නට පුළුවන් කමක් ඇත්තේ නෑ. පෙන්වන්න විදියකුත් නෑ. දැන් එතකොට මම පෙන්වන්න විදියකුත් නැත්තම් මේ ඇහැට කනට නහයට දිවට ශරීරයට අරමුණු වෙන ඒ ධර්මයන් ගැන අපි තේරුම් ගන්න ඕන. දැන් අපිට පේනවා අපි ඉදිරියේ නාගහක් තියෙනවා. දැන් මේ නාගහ දැක්කහම ලොකු ගහක්, එවන තියෙන ගහක්. ඒ ගහ ළඟට ගිහිල්ලා අතින් අල්ලනවා. අතින් ඇල්ලුවට පස්සේ ඒකේ තද ගතියක් හෝ මුදු ගතියක් හෝ ඝන ගතියක් හෝ සිසිල් ගතියක් හෝ උණුසුම් ගතියක් හෝ අතට දැනෙනවා. ඇහැට වර්ණ චිත්‍රයකුත් පේනවා. වර්ණ රූපයකුත් පේනවා. කොළ සෙලවෙනකොට ඒ හඬත් ඇහෙන කන් වලට. පොත්තක් හෝ කොළයක් හෝ සපලා ඒකේ යම් රසයකුත් තිත්තරහක් හෝ කසට රසක් හෝ ඒ රසයත් ගන්නවා. ඊළඟට නාසය ඒ ගහට කිට්ටු කරලා සුවඳක් හෝ ගඳක් හෝ ගන්නවා. එතකොට බලන්න මේ ඉන්ද්‍රිය පහෙන්ම ස්පර්ශයෙන් අර තද ගතියක්, බුරුල් ගතියක්, උණුසුම් ගතියක්, සීතල ගතියක් දැනුණා. ඒක ඇහැට පේන්නේ නෑ. ඇහැට පේන්නේ වර්ණ රූපයක්. ඊළඟට අර වර්ණ රූපය පේන්නේ නෑ අතට ස්පර්ශයට. ඊළ කනට ශබ්ද රූපයක්.
ඒක අතට අහු වෙන්නෙත් නැහැ. ඊළඟට ඇහැට පේන්නෙත් නැහැ අර ශබ්දය. ඊළඟට ගන්ධය. ඒ ගන්ධය අතට අහු වෙන්නෙත් නැහැ, ඇහැට අහු වෙන්නෙත් නැහැ, කනට අහු වෙන්නෙත් නැහැ, දිවට අහු වෙන්නෙත් නැහැ, මේක නහයට. එතකොට ඒ ඉන්ද්‍රීන්ට ඒ ධර්ම, ඒ නාගහ සම්බන්ධව ධර්ම දැනෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට මොකද්ද මේ නාගහ කියන එක කොතනින් පණවන්න පුළුවන්ද? අර ස්පර්ශ සතර මහා ධාතු වලින් නාගහ පණවන්න පුළුවන්ද? ඊළඟට මේ ස්පර්ශය වෙන ශරීරයෙන් පණවන්න පුළුවන්ද? ඊළඟට වර්ණ රූපයක් දකින්නෝ, ඒ වර්ණ රූපයෙන් නාගහ පණවන්න පුළුවන්ද? ඊළඟට දිවෙන් යම් කිසි කසට රසක් හෝ පැණි රසක් හෝ කුමක් හෝ රසයක්, ඒ රස සංඥාවෙන් රස රූපයෙන් නාගහ පණවන්න පුළුවන්ද? ඊළඟට නහයෙන් යම් කිසි ගඳක් හෝ සුවඳක් හෝ දැනෙනෝ ගන්ධ රූපයෙන්, ඒකෙන් නාගහ පණවන්න පුළුවන්ද? ඊළඟට මනසට මේ එකක්වත් අර සතර මහා ධාතු හෝ වර්ණ රූපය හෝ ගන්ධ රූපය හෝ ශබ්ද රූපය හෝ මොකක් නැහැ. එතනදී ධම්ම කියන ඒවා ධම්ම රූපයක්, ඒකක්වත් නෙමෙයි. ඒක ධම්ම රූපයකින් නාගහ පණවන්න පුළුවන්ද? එතකොට දැන් අපි ඉදිරි පිට තියෙන නාගහ මොකින්ද පණවන්නේ? කෝනාගහ. සතර මහා ධාතු වලින් ඒ ස්පර්ශයෙන් පුළුවන්ද? වර්ණ රූපයකින් පුළුවන්ද? නතේ කාමා චිත්‍රානි ලෝකේ, චිත්‍රේනේ වර්ණ රූපය කියලා කියන්නේ. ඒකේ පුළුවන්ද? අර ගන්ධ රූපයෙන් පුළුවන්ද? කෝනාගහ. එතකොට පින්වත්නි, දැන් පේනවා මේ ඉන්ද්‍රියට එක ඉන්ද්‍රියකට එක ඉන්ද්‍රියකින්වත් නාගහක් පණවන්න බෑ. නාගහක් පණවන්න බැරි බව පේනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන, ඒ නාගහක් පණවන්න බැරි නම් මේ එකම ඉන්ද්‍රියකින්වත් මේ වර්ණ රූපය පේන මේ චක්කුප්පසාද ඉන්ද්‍රිය ඒ වෙලාවේම ඇති වෙලා අර වර්ණ රූපයත් එක්ක නැති වෙලා යනවා. එහෙනම් නාගහක් නැහැ කියලා කියන්න පුළුවන්ද? එහෙම කිව්වොත් සාස්ත්‍ව දෘෂ්ටියට වැටෙනවා. උච්ඡේද දෘෂ්ටියට වැටෙනවා. නාගහක් තියෙනවයි කියලා පනවන්න පුළුවන්ද? එතකොට සාස්ත්‍ව දෘෂ්ටියට වැටෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය
දැන් මේ අපේ ඉදිරියේ මිනිස්සෙක් ඉන්නවා. අපි දැන් අපිට මේ මිනිස්සෙක් කියලා අපිට වර්ණ රූපයක් ඇති වෙනවා. අර විදියටම අතින් අල්ලලා බලනවා, ස්පර්ශය කරලා බලනවා. ඒ ඝනගම බුරුල්කම උණුසුම සීතල ඒ කියන සතර මහා ධාතු අර ස්පර්ශයට යම් ප්‍රමාණයක් දැනෙනව නෙවෙයි, ශබ්දෙකුත් ඇහෙනවා, ගන්ධෙකුත් තියෙනවා, දිව ගාලා බැලුවොත් රසයකුත් තියෙනවා. එතකොට මේ මොහොකින්ද මිනිස්සයා පණවන්න පුළුවන්, මිනිහා පණවන්න පුළුවන්. අර ස්පර්ශ සතර මහා ධාතු වලින්ද, අර වර්ණ රූපයෙන්ද, අර ශබ්ද රූපයෙන්ද, අර රස රූපයෙන්ද, අර ධම්ම රූපයෙන්ද එහෙකින්වත් අපිට මිනිහෙක් හම්බ වෙන්නේ නැහැ. මිනිහෙක් හම්බුනේ නැහැ. ඒ නිසා අපි කියනවා මිනිහෙක් නැහැ කියලා. එහෙම කිව්වොත් උච්ඡේදයට වැටෙනවා. එහෙම නැත්නම් අපි මිනිහෙක් ඉන්නවා කියලා කියනවා. එහෙම කිව්වොත් අපි සාස්වතයට වැටෙනවා. එතකොට බුද්ධ දර්ශනය ඒතේතේ උබෝවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. මේ ඇත නැත කියන එකට තමයි ලෝකේ ආවේ හැමදාම. මේ ඉන්ද්‍රිය ඥානේ මාර්ගෙන්. ඊට වඩා දෙයකට එන්න බෑ. ඇත නැත කියන තැනට ආවා. ඒ නිසා ලෝකේ හැමදාම තිබුණේ ස්වාස්සතයයි උච්ඡේදයයි. එක්කෝ තියෙනවා කියනවා, එක්කෝ නැහැ කියනවා. එතකොට පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැන් අපිට හොඳට සිහිය පිහිටවා ගත්ත කෙනෙකුට, සම්පජානකාරී නුවණ ඇති කරගත්ත කෙනෙකුට පේනවා මෙතන මොනවා හරි ගැටලුවක් තියෙනවා. ඒ නිසා කෙනෙක් ඉක්මන් වෙලා මෙතන සත්‍යේ පුජ්‍යලෙන් නැහැ කියලා එක සැරේටම ප්‍රකාශ කරන්න ගියොත් හිටී තැනටත් වඩා දරුණු තැනකට වැටෙන්න ඉඩ තියෙනවා, ඒ උච්ඡේදයකට. ඒ නිසා තමයි කච්චායන ගොත්තට බුදුරජාන් වහන්සේ දේශනා කළේ දයන්නිසිතෝ කෝ කච්චායන අත්ති තංචේව නත්ති තංච. මේ දෙක තමයි ලෝකෙ තියෙන්නේ. කච්චායන මේ ඇතේ කියන එක බැලුවාම ඇතේ කියලා ගත්තේ අර සංකල්පයක්, සංකල්ප රූපයක්, සංකල්පයක්. ඒ නිසා තමයි මායූපමාච විඥානෝ, විඥානය මායාකාරී. ඒ සංකල්ප හදන්න බොහොම දක්ෂයි. නැති දෙයක් මවන්න බොහොම දක්ෂයි. එතකොට මේ චක්කු ප්‍රසාදය ඇති වුණු තැන ඒ වර්ණ රූපයත් එක්කම නැති වෙලා යනවා. සෝත ප්‍රසාදයත් එහෙමයි, ගාන ප්‍රසාදයත් එහෙමයි, ජීව ප්‍රසාදයත් එහෙමයි, ධම්ම ප්‍රසාදයත් එහෙමයි.
ඒ නිසා තමයි මේ ප්‍රසාද ඉන්ද්‍රිය තුල මිනිහෙක් ගහක් සතෙක් යැහැණියෙක් කවුරුවත් හමු වෙන්නේ නැහැ. එතකොට දැන් අපි තුල පින්වත්නි අර උපාදාය රූපයක් චක්කු ප්‍රසාදයට එක්ක හට ගන්නවා. උපාදාය රූපයක් මේ මිනිහෙක් කියන උපාදාය රූපය. සෝත ප්‍රසාද ගාන ප්‍රසාද වලින් ඒ උපාදාන රූප පහළ කරනවා. නමුත් ඒ උපාදාන රූප සංකප්ප රාගෝ හුරිසස්ස කාමෝ නතේ කාමායානි චිත්‍රානි ලෝකේ. ඒක සංකල්ප රූපයක්. ඇත කියලා ගත්ත තැන කච්චායන තිබුණේ මේ උපය උපාදාන අබිනිවේෂ කියන ක්ලේශ පරිදාහයක් විතරයි. නැතේ කියලා ගත්ත තැන කච්චායන තිබුණේ අර උපය උපාදාන අබිනිවේෂයන්ගේ නිරෝධයයි. එතකොට පේනවා තථාගතයන් වහන්සේ මේ ලෝකේ යථාර්ථය විග්‍රහ කරන්නට උන්වහන්සේ භූත කියන වචනේ පෙන්නලා තියෙනවා. එතකොට ඒ භූත තමයි සියල්ලෙක්ම තිබුණේ ඒවා ප්‍රත්‍යයෙන් හටගන්න ධර්ම හැටියට උන්වහන්සේ දේශනා කළා. එහෙම නැත්නම් ධාතු කියන වචනේ උන්වහන්සේ පෙන්නනවා. ධාතු කියන්නේ ස්වභාවය. චක්කු ධාතු එහි ස්වභාවය තමයි පේන එක. පෙනීමකුත් තියෙනවා, පලණයකුත් තියෙනවා. ඇහිීමකුත් තියෙනවා, අහණයකුත් තියෙනවා. එතකොට පේනවා අපේ ඒ දෙපැත්තක් මේ ඉන්ද්‍රිය තුල තියෙනවා. පේනෝ විතරක් නෙමෙයි බලනෝ. ඇහෙනෝ විතරක් නෙමෙයි අහනෝ. අහන දේවල් තියෙන නිසා. පේන විතරක් නෙමෙයි බලනෝ, බලන දේවල් තියෙන නිසා. එතකොට පේනවා බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන මේ අවිද්‍යාව කොපමණ දුරට ලෝකේ යථා ස්වභාවය වසාගෙන සිටිනවද කියලා. ඒ යථා ස්වභාවය වසාගෙන සිටීම නිසා නැවත ලෝකයා මුලාවටපත් වෙනවා. එතකොට අර කෙනෙක් ස්ත්‍රියක් පුරුෂයෙක් ගහක් සතෙක් කියන තැන ඉඳලා ඕමනානම් කෙනෙකුට අනේ මේක අනිත්‍යයිනේ කියලා අර සංකල්ප ලෝකේ ගැන අනිත්‍ය බලන්න පුළුවන්. එතකොට බුද්ධ දේශනාව තුළ පෙන්වන්නේ සංකල්ප ලෝකයේ තුල අනිත්‍ය බැලීමක් නෙවෙයි. මේ ගහ අනිත්‍යයි කියන්නේ සංකල්ප ලෝකේ
අනිත්‍ය විදියට බලන්න. මේ මිනිහා අනිත්‍යයිනේ මේ සංකල්ප ලෝකයේදී. මේ ඇහැ අනිත්‍යයිනේ සංකල්ප ලෝකේ. එතකොට පේනවා පින්වත්නි සංකල්ප ලෝකේ ගැන තමයි අපි දුක දකින්නේ අනිත්‍ය දකින්නේ. ඒ නිසා අපිට දුක දකින්නත් බෑ අනිත්‍ය දකින්නත් බෑ. අනිත්‍ය දැකලා දුකෙන් නිදහස් වෙන්නත් බෑ. ගහ කියන එක සංකල්පයක්. මිනිහා කියන එකත් එහෙමයි. ස්ත්‍රිය පුරුෂයා එළදෙන ආදී සත්‍යෝ ගහකොළ ඇලදොල මේ හැම දෙයක්ම සංකල්ප ලෝකේ. නමුත් ඒ සංකල්ප ලෝකේ මේ ඉන්ද්‍රියට ඒ සංකල්ප එකක්වත් අහු වෙන්නේ නැහැ. අර ගහ අහු වෙන්නේ නැහැ. අර මිනිහ අහු වෙන්නේ නැහැ. එක එක ඉන්ද්‍රිය ගත්තාම එක එක ධර්ම තමයි හමු වෙන්නේ. ඒ ධර්ම වලට මිනිහා කියන්න බෑ. නාගහ කියලා කියන්න බෑ. එහෙනම් අර උපාදාය රූපයත් එක්ක සංකල්ප ලෝකයේ ගොඩ නැගෙනවා. ඒක සිහිනයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. සිහිනය දකිනකොට දිගට බලාගෙන යනවා. නිින්ද අවදි වුණාම සිහිනයක් කියලා දන්නවා. සිහින ඉවර වෙනවා. උපාදාය රූපයන්ගෙන් හටගන්න මේ සිහිනයත් ඒ වගේ. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සංකල්ප ලෝකයේ සිහිනයක් කියලා. එතකොට මේ ඉන්ද්‍රියට හසු නොවන ඉන්ද්‍රිය නැති දෙයක් අපි පරිහරණය කරනවා. ඒක තමයි ලෝකය කියන්නේ. අපි ගහත් දෙස බැලුවත්, මිනිහෙක් දිහා බැලුවත්, ගියක් දෙස බැලුවත්, බිත්තියක් දිහා බැලුවත් මොන තැනකින් බැලුවත් පින්වත්නි අර සංකල්ප ලෝකයේ තමයි අපි ඇසුරු කරන්නේ. කියන්නේ අපි ලෝකයේ ඇසුරු කරනවා. ලෝකයේ ඇසුරු කරන කාකල් අපිට දුක නැති වෙන්නේ නැහැ. දුක ඉවර වෙන්නේ නැහැ. අපි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් පිරීලා අපිට ජීවිතේ ගත කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා පින්වත්නි ලෝකය නිරෝධ වෙන තැනින් අපි මේ ධර්ම බලන්න ඕන. ඒක තමයි ඥානතෝ කියලා කිව්වේ. දැනගන්න ඕන. ලෝකේ නිරෝධ වෙන තැනින් පස්සතෝ දැක ගන්න ඕන. දැන් මේ කියපු ඒවා ඥානතෝ පස්සතෝ කියන තැනට අයිති නෑ. ඒ සංකල්ප ලෝකයේත් ඒ සංකල්ප ලෝකයේ තුල දකින අනිත්‍ය දුක්ඛ අනාත්ම වලින් අපිට නිදහසක් ලැබෙන්නේ නැහැ. එතකොට අපි දැන් මිනිහෙක් හදලි වෙලා මිනිහා නැහැ කියන එකත් වැරදි, මිනිහා ඉන්නවා කියන එකත් වැරදි. මොකද අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන මේ සංකල්ප ලෝක කච්චායනට කිව්වේ ඒක. ආත්ම අනාත්ම කතාවේ තේරුම ඒක පින්වත්නි. උපාය උපාදාන අබිනිවේෂ කියන ක්ලේශයන්ගේ හට ගැනීමක් මිස ඒ ක්ලේශයන්ගේ නිරෝධයක්ම මිස ඇත නැත කියලා දෙයක් කච්චායන නැත. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ
අන්න ඒකට කියනවා යථා භූත ඥාන දර්ශන. එතකොට තථාගතවරු විදර්ශනාව කියලා පෙන්නන්නේ මේ සංකල්ප ලෝකයේ තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම බලන එක නෙවෙයි කියන එක දැන් මේ අතු තේරුම් ගන්න ඕන. ඒ මොකද ඒ සංකල්ප ලෝකයේ මේ ඇහැ කියන එක බැලුවොත් යම් මතට අහු වෙන දෙයක් තියෙනවා. ඒකට ඇහැයි කියන්නත් බෑ. පේන දෙයක් තියෙනවා. ඒකට ඇහැයි කියන්නත් බෑ. වර්ණ රූපයක් තියෙනවා. යම් කිසි ගන්ධයක් මේ ආදී වශයෙන් ඉන්ද්‍රියට ඉන්ද්‍රියට අරමුණු වන ධර්ම තියෙනවා. ඒකටවත් ඇහැයි කියන්න බෑ. එතකොට ඇහැයි කියන්න බැරි දේ ඉන්ද්‍රිය පහමයි. ප්‍රත්‍යක්ෂය ඇහැ ඒ ධර්මයන්ගෙන් ඇහැ හමු වෙන්නේ නැත්තම් ඇහැ කොයින්ද? මිනිහෙක් හමු වෙන්නේ නැත්තම් මිනිහෙක් කොයින්ද? ගහක් හමු වෙන්නේ නැත්තම් ගහක් කොයින්ද? එතකොට මමෙක් හම්බ වෙන්නේ නැත්තම් මමෙක් කොහින්ද? මේ අත මේ සතර මහා ධාතු වලින් මම හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම මේ වර්ණ රූපයෙන් ඒකෙන් අහු වෙන්නේ නැහැ. මම හම්බ වෙන්නේ නැහැ. ශබ්දේනුත් මේ ශබ්දයද මම? ඒ මගේ ශබ්දය මම නෙවෙයි. ඒ ශබ්දයෙන් හම්බෙන්න අහු වෙන්නේ නැහැ. ගන්ධයෙන් අහු වෙනවද? ගන්ධයෙන් අහු වෙන්නේ නැහැ. ස්පර්ශයෙන් අහු වෙනවද? එතකොට පින්වත්නි මේ ඉන්ද්‍රිය පහෙන්ම මම එක්ක හමු වෙන්නේ නැහැ. මට අයිති දේවලුත් අර සංකල්ප ලෝකෙන් ඇති වුණු දේවල්. එතකොට පේනවා මේ අවිද්‍යාව මොනතරම් අඳුරක්ද කියන එක. එතකොට විවේකයේ නිදහස සාන්ත විහරණයකින්මයි මේ ලෝකේ යථා භූත ඥාන දර්ශනය අවබෝධ කරගන්නට යම් කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ. එහෙම නුනොත් වැරදි විදිහට ගියොත් එක්කෝ සාස්තයට වැටෙනවා. එහෙම නැත්නම් උච්ඡේදයට වැටෙනවා. ඊළඟට මේ ඉන්ද්‍රිය ඥානය තුල මට මේ ඇහැට සැපක් දැනෙනවා. මට දැනෙන සැපක්. සැප මම නෙවෙයි. මට දුකක් දැනෙනවා. දුක මම නෙවෙයි. මට දැනෙන එකක්. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ චක්කුං ලෝකේ අවිද්‍යා දෝමනස්ස දෙක නැතුව වාසය කරන්න ඕන. අවිද්‍යාවේ කියලා කිව්වේ ඇලෙන එක, දෝමනස්ස කිව්වේ ගැටෙන එක. ඒකත් හරියට අර සාස්වත උච්ඡේද වගේ ඒ දෙකට නොවැටි වාසය කරන්න. ඒ දෙකට වැටුනොත් අන්න යාට ආයි ලෝකය හම්බ වෙනවා. ලෝකය හම්බ වුණොත්
ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ලැබෙනවා. ඒ දුක් දෙකට නොඇති ඇස කන නාසය දිව ශරීරය මේ ඉන්ද්‍රිය පිළිබඳ අවබෝධය තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ එතන අවිද්‍යා දෝමනස්ස කියන එක. ඒ අවිද්‍යා දෝමනස්ස කියන එකත් තමාට මට සාපේක්ෂව මම කියන එකට සාපේක්ෂව. නමුත් ඒ මම කියන එකට අපි කෙටියෙන් දුක සැප කිව්වොත් සැප මට සාපේක්ෂව. එතකොට සැප මමද? දුක මට සාපේක්ෂව අනුරූප දුක මමද? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සූක්ෂම සියුම් විදියට බලන කෙනෙකුට මේ තමා විසින් දුක කරන කියලා ගන්න බෑ. මෙරමා විසින් දුක කරනවා කියලා ගන්න බෑ. එතකොට පේනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය පටිච්ච සමුප්පන්නයි. ඒ නිසා ඇත නැත කියන මට සාපේක්ෂව ඒ ඇත නැත කියන ලෝකය බුදුරජාණන් වහන්සේ අන්ත හැටියටයි දකින්නේ. ඒ අන්ත හැම විටම මට සාපේක්ෂව උපදින ධර්ම. නමුත් අපි මොහොතක් දැන් සෙව්වා මම සොයා ගන්න බැරි වුණා. මට සාපේක්ෂව දුක සැප ලෝකේ අවිද්‍යා දෝමනස්ස. එතකොට පේනවා මේ මායූපමාච විඥානෝ මේ විඥාණය නැති ලොවක් මවන බව. යථා පස්සේ මරීචිකං ඒ නිසයි බුදුරජාණන් වහන්සේ මිරිඟුවක් කියලා කිව්වේ. වතුර වගේ වුණාට වතුර නෙවෙයි. මිනිහෙක් වගේ වුණාට මිනිහෙක් නෙවෙයි. ගහක් වගේ වුණාට ගහක් නෙවෙයි. එළදෙනෙක් වගේ වුණාට එළදෙනෙක් නෙවෙයි. ඒ ධර්ම ඒ විදියට බලනකොට පින්වත්නි දැන් අර රූප ලෝකෙත් සතර මහා ධාතු ආදී උපාදාය රූප ඒකවත් මම සොයා ගන්න බැරුණා. වේදනා එතකොට වේදනාවද මම? සංඥා කියන්නේ හඳුනා ගැනීම. ඒකද මම? චේතනා සිතිවිලි. ස්පර්ශය මනසිකාර ඒකද මම? නාම ධර්ම වලත් එහෙම එකක් නැහැ. මමෙක් නැහැ. රූප ධර්ම වලත් මමෙක් නැහැ. එතකොට පේනවා නාමය විසින් රූපය පනවනවා. රූපය නාමය තුල ගැටෙනවා. එතකොට පේනවා මේ සංකල්ප ලෝකය නාම රූප
ලෝකයක් බව. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අවිජ්ජා පරම මලං, ඒක ලොකුම නොපැනීම අවිද්‍යාව. ඒ නිසා අවිද්‍යාව නිසා තමයි මේ සංඛාර කියන ඒවා. දැන් අපි සංඛාර කියන ඒවා අපි දන්න විදියට ගත්තොත් පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජා, එහෙම නැත්නම් කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර, චේතස සංඛාර ඔය විදිහට ගන්න පුළුවන්. නමුත් පින්වත් එතනත් ගැටලුවක් තියෙනවා. සංඛාර පච්චය විඥානං, ප්‍රතිසන්දි විඥානයේ සංඛාර නිසා. එතකොට විඥානයේ ආහාරය සංඛාරයක් වෙන්න ඕන. එතකොට මේ ඇත්තු දන්නෝ යංච භික්ඛවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානසටිතියා. අරමුණ කියන එකයි සංඛාර කියන්නේ. අරමුණ ඇති කල්ලි විඥානය හට ගන්නවා. ඒකට අපිට ලං අර වේන මේ අවිද්‍යාව නිසා උපාදාය රූප, ඒ උපාදාය රූප තමයි අර විඥාණයට ආහාරය වෙන්නේ. අවිජ්ජා පච්චය සංඛාරා, සංඛාර පච්චය විඥානං. මේ මිනිහෙක්, මේ දෙයක්, මේ මම, මේ මගේ, ඒවට ඇති වෙන උපාය උපාදාන අභිනිවේෂ රිංගා ගැනීම කියන ධර්ම ඒකට ලං පේන්නේ මේ මනස තුල. එහෙම නැත්නම් මේ විඥානයේ විසින් මවන උපාදාය රූප. ඒ නිසා තමයි සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. මේ විඥාණයට කෑම නොලැබුණොත්, මේ මොහොතේ කෑම නොලැබුණොත්, මෙනෙහි කිරීමෙන් නොලැබුණොත්, අනුසය වශයෙන් නොලැබුණොත් විඥාණයට ලෝකේ මවන්න බෑ. විඥාණය නිරෝධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්වත්නි දැන් අපිට නාගහක් කියනකොට නිමිත්තක් හිතේ ඒ රූපය පහළ වෙනවා. පොල් ගහක් කියනකොට ඒක අපේ මනසේ ඇඳෙනවා. සිතිවිල්ල පොල් ගහක් තිබුණේ නැහැ. අන්න ඒක තමයි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මේ නාම ධර්ම වලින් පින්වත්නි වර්ණ රූප වලින්, ශබ්ද රූප වලින්, ගන්ධ රූප වලින්, රස රූප වලින්, පොට්ටබ්බ රූප වලින්, එහෙම නැත්නම් ස්පර්ශ රූප වලින්, අර තද ගතිය, උණුසුම් ගතිය, සීතල,
ඒ එකකවත් රූප නැහැ. ඔයි කියන විදිහේ ඒව නැහැ. පොල් ගහක් තිබුණේ නැහැ. මිනිහෙක් හිටියේ නැහැ. හැබැයි දැන් චිත්ත රූපයක් පැවෙනෝ මිනිහෙක් ඉන්න බව. උපාදාය රූපයක්. එතකොට පේනවා මේ අවිද්‍යාව කියන එක කොපමණ අපි සසර අපි සංසාරේ කොච්චර දුරට අපි මුලා කරගෙන ඉන්නවද කියන එක. අවිජ්ජා යත්තේ වශේෂ විරාග නිරෝධා. මේ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නිරෝධ කිරීමෙන් රෝධා සංඛාර නිරෝධා. මේ ධර්ම ඒ ධර්ම අපිට නිරෝධ කරන්නට හැකියාව ලැබෙන්නේ පින්වත්නි අර සංකල්ප ලෝකයේ තුල මවන දේ පිළිබඳ අනිත්‍ය බැලීමෙන් නෙවෙයි. ඒ නිසා මේ ගහ අනිත්‍යයි මේ මිනිහ අනිත්‍යයි කියවට අපිට අනිත්‍ය දකින්න බෑ. මේ ඇහැ අනිත්‍යයි කියවට අපිට අනිත්‍ය දකින්න බෑ. චක්කුං අනිත්‍යා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ ඒ චක්කු ප්‍රසාදය ඒ පේනවා කියන තැන. බලනවා කියන තැන නෙවෙයි. පේනවා කියන තැන. පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා. පේන දෙයක් ගැන නෙවෙයි. ඒ දේ අයිති වෙන්නේ පින්වත්නි විඥානයේ මවන ලෝකය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ පෙන්වන්නේ අර නොදුටු ප්‍රාසාදයකට නගින්න ඉනිමග බඳිනෝ. ඉනි ප්‍රාසාදේ දැකලා නැහැ ඉනිමග බඳිනෝ. තරප්පු පේලිය බඳිනෝ. ඉනිමග බඳිනෝ. අහවල් තැන අහවල් ප්‍රසාදය අහවල් විදියෙන් තියෙන ප්‍රාසාදය මෙපමණ උසයි මෙපමණ මහතයි. ඒකට නගින්න මේ ඉනිමගක් බඳිනෝ. නුදුරු ජනපද කලනකට පෙම් බඳිනෝ. අහවල් විදියයි අහවල් ආකාරයේ අනුභ්‍යංජන ආදී වශයෙන් මේ විදියයි ඉන්නවා. එහෙනම් මේ සීන කතාවමයි කියන්නේ. මේ දීඝනිකායේ පෙන්වන්නෙත් ඒකමයි. එතකොට පින්වත්නි මේ මහා ඉන්ද්‍රිය ඥානය මේ දැවැන්ත ඉන්ද්‍රිය ඥාණයෙන් ගහක් දකින්න බැරි බව දැන් පේනවා. මිනිහෙක් දකින්න බැරි බව පේනවා. මේ දැවැන්ත ඉන්ද්‍රිය ඥාණයෙන් මේ පොට්ටබ්බේට අහුනේ තද ගතියක්, බුරුල් ගතියක්, උණුසුම් ගතියක් විතරයි. ගහක් හම්බුනේ නැහැ. මේ ඇහැට හම්බුනේ වර්ණ රූපයක්. එතකොට පේනවා මේ දැවැන්ත ඉන්ද්‍රිය ඥානය තුල ගහක් දැක්කේ නැති බව, මිනිහෙක් දැක්කේ නැති බව. එතකොට දැක්කේ නැති ලොවක් තියෙනවා. ඒ දැක්කේ නැති ලොවක් තියෙනව නම් අන්න ඒක පින්වත්නි අපි තේරුම් ගන්න ඕන අපිට වෙන්නේ මොකද්ද කියන එක. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අර පේනවා කියන විඥානේ චක්කු ප්‍රසාදය ඒක ඇති වුණා නැති වුණා ඒක අතීතයෙන් ගන්න බෑ. අනාගතෙනුත් ගන්න බෑ. ඒ වර්ණ රූපයත් එක්ක ඒක ඇති වෙලා නැති වුණා. ඒ ඇති වෙලා නැති වුණු ධර්මය
ධම්ම නියාමතා ධම්මටිතිතා කියන වචනේ බුදුරජාණන් වහන්සේක ධම්ම නියාමතාවයයි. ඒක කවුරුවත් කරන එකක් නෙවෙයි. දීවවත් කවුරුවත් කරන එකක් නෙවෙයි. චක්කු ප්‍රසාදය ඒ වර්ණ රූපයත් දැක්ක ඒ වෙලාවේ ඒක ඇති වුණා නැති වුණා. හැබැයි අර චක්කු ප්‍රසාදයෙන් ඔය කියන මිනිහෙක් ඒක තිබුණේ නැහැ. අර වර්ණ රූපෙත් ඔය කියන මිනිහෙක් හිටියේ නැහැ. උපාය උපාදාන අභිනිවේෂ උපාදාය රූප මායූපමාච විඥානෝ. ඒ චක්කු ප්‍රසාදයේ මිරිඟුවක් ඇති වෙලා නැති වුණ එක ජලය නෙවෙයි. හැබැයි ජලයේ කියලා ප්‍රඥප්තියක් පනව ගත්තා. දැන් පිපාසාව තියෙනවා. එතකොට පින්වත්නි අපිට මේ ඉන්ද්‍රිය ලෝකේ හැබෑව දේශ බලනකොට මේ අපි මවපු සංකල්ප ලෝකයක් මේ ඉන්ද්‍රිය ලෝකයට හමු වෙන්නේ නැහැ. ඒක තමයි විදර්ශනාව. චතා භූතං ඥාන දස්සනං ඥානතෝ ඒක දැනගන්න ඕන. පස්සතෝ ඒක දකින්න ඕන. විදර්ශනාවෙන් ඒක බැලූ කෙනෙකුට ඒක අවබෝධ කරගත්ත කෙනෙකුට අර ලෝකයේ හමු වෙන්නේ නැහැ. ලෝකයේ හමු වෙන්නේ නැහැ. ලෝක නිරෝධය එතන තියෙන්නේ. ලෝකයේ හමු වෙන්නේ අර සංකල්ප ලෝකයේත් එක්ක එකතු වුණාම. එතන තමයි ඇලීම් ගැටීම් මුලාවෙන් කියන මේ ධර්ම තියෙන්නේ. අපි සමහර විට මේ මොකක්වත් නැහැ සතර මහා ධාතු තමයි පස් වතුර ගින්න එහෙම කියලා කිව්වොත් ඒකත් වැරදි. පස් වතුර ගින්න සුළඟ කියලා මේ සමහර අය කියන ඒකත් වැරදි. ඒ පස් කියලා ගත්තාම ඔය ඔක්කොම තියෙනවා. තද ගතිය, උණුසුම් ගතිය, සීතල ගතිය, උණුසුම් රස්න ගතිය. පස් වතුර සුළඟ කියලා කියන්න බෑ. එහෙම අපිට කියන්න බෑ. එහෙම බුදුහාමුදුරු දේශනා කරන්නේ පඨවි කියන එක අපිට පේන එකක් නෙමෙයි. එතකොට මේ පඨවි කියන එක තද ගතිය, බුරුල් ගතිය අතර දැනුන එකක් නෙමෙයි, නාම ධර්මයන්ගෙන් දැනුන එකක්. තදයි කියන එක, උණුසුම් කියන එක නාම ධර්මයන්ගෙන්. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ධර්ම වලින් දැනිච්ච එකක්. අතර දැනුනේ නැහැ. අතර දැනෙනව නම් මලමිනිය වලටත් දැනෙන්න ඕන. එතකොට අනිකුත් ධර්මත් ඒ විදිහට බලන්න ඕනේ. ඒ නිසා නාම ධර්මවල රූප ධර්මවල පින්වත්නි ක්‍රියාකාරීත්වය. ඒ නිසා පේනවා අර ලෝකයක් හමු වෙන තැනට මේ අවිද්‍යාවෙන් මත් වෙච්ච ලෝකයා ගමන් කළා. ලෝකයේ හමු වෙලා තියෙනවා. මිනිස්සු ඉන්නවා, සත්තු ඉන්නවා, ගහකොළ තියෙනවා, තරහකාරයෝ මිත්‍රයෝ ඉන්නවා, හිතවත් අය ඉන්නවා, මගේ අය ඉන්නවා. හැබැයි සංකල්ප ලෝකෙවත් පුදුම හීනයක් මම දකින්න බෑ. යථාර්ථවත් ලෝකයේ තුල සංකල්ප ලෝකේ නැතුව වගේම මම කියන එකවත් දකින්න බෑ. ඒක උපාය උපාදාන අභිනිවේෂ කියන ධර්මයන්ගේ ක්ලේශයන්ගේ ස්වභාවයක් හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝකයේ තියෙන යථාර්ථය අවබෝධ කරගන්නට බැරි වුණු ලෝකයා තුල මේ
ප්‍රඥප්ති වලට එනවා. මේ පිළිගැනීම් වලට එනවා. මේ ඇදහිීම් වලට එනවා. ඇත නැත කියන ඇදහිීම් වලට එනවා. පිළිගැනීම් වලට එනවා. ප්‍රඥප්ති වලට එනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන අපේ ජීවිතය අර බුදු කෙනෙක් පෙන්වන්නේ අර සංකල්ප ලෝකයේ තුල දැන් අපිට මේක පිළිකුල් විදියට බලන්න පුළුවන් මේ කේස්තාත්නිය මේ සත්‍යය මිනිසයා ප්‍රියජනක විදියට බලන එක පිළිකුල් සහගත විදියට බලලා මේකට තියෙන ආසාව තදංග වශයෙන් යටපත් ගන්න පුළුවන්. ඕන්නම් මේක දිහා බලලා වික්කම්බන වශයෙන් සමාධියක් ලබන්නත් පුළුවන්. හැබැයි මේකෙන් නිදහස් වෙන්න බෑ. උපච්ඡේද ප්‍රහාණයක් ලබන්න ඕන නම් අර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වූ මේ සංකල්ප ලෝකය තේරුම් ගන්න ඕන. සංකල්ප ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලුවාම අර තදංග වික්ඛම්බන ප්‍රහාණාදී ඌමනානම් මේ බිත්ති අනිත්‍යයි කියලා බලන්න පුළුවන්. බිත්ති අතින් අල්ලන්න පුළුවන්. බිත්තිය වර්ණ රූපයක් හැටියට පේනවා. ඕනනම් ගඳ සුවඳ බලන්න පුළුවන්. දිව ගාලත් බලන්න පුළුවන්. නමුත් ඒක තැනකවත් බිත්තිය හමු වෙන්නේ නැහැ. එතකොට කියාවේ මේකේ තියෙන අර ගැඩොල් බදාම සිමෙන්ති ඒව පේන්නේ නැහැ බිත්තිය. ඒව දැක්කත් ඒවයින් බිත්තියක් පේන්නේත් නැහැ. එතකොට පේනවා මේ සතර මහා ධාතු උපාදාය රූප වර්ණ ගන්ධ රස ඕජස් කියන උපාදාය රූප එකක්වත් පේන්නේ නැහැ. පේනේව නෙවෙයි. ඒව පේනවයි කියන්නේ අර නාම ධර්ම වලින් අපි යමක් දැනගත්තා. තද ගතිය උණුසුම් ගතිය ආදී විතරයි දැක්කේ නැහැ. එතකොට මේ ඉන්ද්‍රිය ලෝකයේ බිත්තියක් ගහක් මිනිහෙක් සතෙක් අපිට හමු වෙන්නේ නැහැ. මමෙක් හමු වෙන්නේ නැහැ. එතකොට පේනවා පින්වත්නි අපි තේරුම් ගන්න ඕන අපේ මේ ජීවිතේ අපි කොහොමද මුලා වෙලා ඉන්නවද? බුදු කෙනෙක් පහළ වෙලා මේ ධර්මයේ ප්‍රකාශ කරන්නේ සමුච්ඡේද ප්‍රහාණය පිණිසමයි. නිවන පිණිසමයි. නිවන් අවබෝධය පිණිසමයි. වෙන නතර වීමක් බුදු කෙනෙකුගේ නෑ. ඒ නිසා පින්වත්නි බුදු කෙනෙක් ලෝකේ මේ සිහිනය වර්ණනා කරන්නේ නෑ. අර සංකල්ප ලෝකේ සිහිනය ඒකේ තමයි අර කියපු පිම්පව් ධාන ඔක්කොම තියෙන්නේ. සිහිනය වර්ණනා කරන්නේ නෑ. උන්වහන්සේ එතකොට මේ සිහිනය දකින්නේ අවිද්‍යාව තියෙන තාක්කල් පමණයි. අවිද්‍යායත්තේ වශේෂ විරාග නිරෝධෝ. අවිද්‍යාව නිරෝධ වෙනකොට මේ සිහින ලෝකේ සම්පූර්ණයෙන්ම නිරෝධ වෙනවා. සිහිනයක් බව තේරුම් ගන්න. ජීනෙන් අවදි වෙච්ච බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා අපිට මොනවද කියන්නේ? අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? අපෙන් ඉල්ලා සිටින්නේ මොනවද? අපි ඒකක්වත් දන්නේ නැහැ. අපි ඉල්ලන දේවල්, අපි හිතන දේවල් උන්වහන්සේ ඉල්ලන්නේ නැහැ, හිතන්නේ නැහැ, බලන්නේ නැහැ. උන්වහන්සේ අවිජ්ජා පහියති විජ්ජා උප්පජ්ජති අනුන්වහන්සේලාට විද්‍යාව පහළ වෙලා තියෙන. එහෙම නැත්නම් ආලෝකය පහළ වෙලා තියෙනවා. ඒ ආලෝකය අඳුරට සාපේක්ෂ වූ ධර්මයක් නෙවෙයි. මට සාපේක්ෂ දුකක් හෝ බාහිර ආධ්‍යාත්මික ලෝකයක් නෙවෙයි.
ඒක සාපේක්ෂව ලැබුණු විද්‍යාවක් හෝ ආලෝකයක් නෙවෙයි. අපේ ඉන්ද්‍රියට අහුවෙන හැම දෙයක්ම අනුරූපව සාපේක්ෂව උපදින ධර්ම. ඒ ඇරුණකොට වෙන මොනවත් නැහැ. ඒ නිසා මේ පිරිස විදර්ශනා භාවනාව මේ ඉන්ද්‍රිය භාවනාවේ ඉන්ද්‍රිය මුලාව පිළිබඳ භාවනා කරන්නට. තථාගතයන් වහන්සේ පෙන්නපු මේ භාවනා කර්මස්ථානය මහණෙනි මේ අවිද්‍යාව ප්‍රහාණය වෙන්න එහෙම නැත්නම් මේ සලආයතන ප්‍රහාණය වෙන්න ඥානතෝ පස්සතෝ අනිච්චතෝ ඥානතෝ පස්සතෝ වික්ඛුනෝ අවිජ්ජා පහියති විජ්ජා උදපාදී කියන ධර්මය අපි තේරුම් ගන්න ඕන. එතකොට පේනවා බුදුදහම බුද්ධ දේශනාව කොතන තියෙන්නේ අපි කොතනද ඉන්නේ අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ අපි මේ දහමෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ දැන් මේ කකුල රිදෙනකොට අපි ඒක දුකයි කියලා ඒ කකුල වෙන ඉරියව්වකට මාරු කරනවා අපි හිතනවා මේ කකුලේ තමයි දුක තියෙන්නේ කියලා ඒ නිසා තමයි වෙනම ඉරියව්වක් මාරු කළේ එතකොට අපි දුක හඳුනාගන්නෙත් ඒ විදිහටමයි. අපි හිතනවා දුක මෙතන තියෙනවා කියලා. එතකොට මේ සංකල්ප ලෝකේ හදාගත්තු තැන එතන දුක තියෙනවා කියලා හිතනවා. මේ දරුවෝ අම්මා තාත්තා මගේ අතපය මේ ශරීරය මේ ආදී සංකල්ප මේක තුල තමයි දුක තියෙන්නේ කියලා හිතනවා. අර කකුල රිදෙනකොට වෙන ඉරියව්වකට ගත්තා වගේ එතනින් අයින් වෙලා දිව්‍ය ලෝකයකට යන්න හදනවා බ්‍රහ්ම ලෝකයට යන්න හදනවා ඉරියව් මාරු කරනවා වගේ දුක එතනින් අපිට අවබෝධ කරන්න බෑ ඒ නිසා කොපමණ බණ ඇහුවත් පින්වත්නි අපිට මේ විපස්සනා ඥානය අපි සිවුම් විදියට තේරුම් නොගත්තොත් අපි කොහොමද මේ දුකෙන් එතර වෙන්නේ? ඒ නිසා බුද්ධ දේශනාව හොඳින් අවබෝධ කරගන්නට මේ ඉන්ද්‍රිය ලෝකයේදී ඇහෙන දැනෙන පේන දේවල් පිළිබඳ අපි මීට වඩා නිමිත්තක් ගායන ව්‍යංජනක් ගාය ආදී වශයෙන් බුදුරජාන් වහන්සේ පෙන්වී අර මේ සංකල්ප ලෝකයේ ගැනයි. එතකොට අර පෙන්නු ඉන්ද්‍රියට අහු වෙච්ච යම් ධර්මතාවයක් තියෙනවා නම් ඒවා පටිච්ච සමුප්පන්නයි ඒව ධම්ම නියාමතාවය ඒවා ඇති වුණු තැන නැති වෙනෝ මේ චක්කු ප්‍රසාදය ඇති වුණු තැන නැති වෙනෝ යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං බුදු කෙනෙකුගේ දේශනාවේ මේ ඇහැ නෙවෙයි අර චක්කු ප්‍රසාදේ සෝත ප්‍රසාද ඇති වුණු තැන නැති වෙනෝ අර වර්ණ රූපේ ඇති වුණු තැන නැති වෙනෝ ඒව පටිච්ච සමුප්පන්නයි ඒව ප්‍රත්‍යයෙන් හටගත්තේ ධර්ම නිසා ඒ ධර්ම නිසා හටගත් ධර්ම එතන නැති වෙනෝ ඒ නිසා ඉතිමස්මින් සති ඉදං හෝති මස්ස උපාදා ඉදං උප්පජ්ජති මෙය හට ගැනීමෙන් මෙය හටගනී කිව්වා මිස මෙය හට ගැනීමෙන් එය හටගනී කියලා කිව්වේ නෑ මෙය නිරෝධ වීමෙන් මෙය නිරෝධ වෙනෝ මිස මෙය නිරෝධ වීමෙන් එය නිරෝධ වීමි කියලා කිව්වේ නෑ මේ මොහොතේ ඇති වෙන ධර්මයක් ගැනයි කියන්නේ ඒ නිසා සීවක කියන පරිබ්‍රාජකයට බුදුරජාන් වහන්සේ දේශනා කළේ ස්වාමීනි මේ සාන්දෘෂ්ටික ධර්මය සාන්දෘෂ්ටිකයි
ඔබ වහන්සේ ප්‍රකාශ කරන මේ සාන්දෘෂ්ටික ධර්මය සීවකය මේ මොහොතේ ඇති වුණු ඒ ධර්මය ඇති වුණු බව දන්නවනම් මේ මොහොතේම නැති වුණා කියලා දන්නවනම් ඒක සාන්දෘෂ්ටිකයි ඒක අකාලිකයි. එතකොට පේනවා පින්වත්නි අතීතයේ අපි යම් යම් බවවල වාසය කළා යම් කර්මක්ලේශ ආදී සමූහයක් අපේ ජීවිත තුළ තියෙනවා නම් ඒව ප්‍රහාණය කරන්න ගන්න උත්සාහයක් නොවේ මේ. අනාගතයේ යම් කිසි කර්මක්ලේශයක් හට ගන්නවා නම් ඒවා ප්‍රහාණය කිරීමට ගන්නා උත්සාහයක් නොවේ මේ මොහොතේ එළඹ සිටීමටයි. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ. විනේය ලෝකේ කිව්වේ ලෝකය හමු නොවන තැනකටපත් වෙන්න ඕන. විනේය ලෝකේ. ලෝකය හමු වෙන්නේ නැත්ැනකට හික්මෙන්න ඕන. අපිට ලෝකය හමු වෙනෝ. ඇහෙන් බැලුවොත් ලෝකේ හමු වෙනෝ. නමුත් ඇහෙන් පේන්නේ වර්ණ රූපයක් විතරයි. අතින් ඇල්ලුවොත් ලෝකයක් හමු වෙනෝ. නමුත් අතට දැනෙන්නේ මොනවද? එතකොට පේනවා මේ ලෝකය හමු නොවන තැනකට හික්මෙන්නේ කියලා කිව්වා. සිහිය පීඨවන්නේ කිව්වා. සම්පජානකාරී නුවණ අපිට ඇති කරගන්නේ මේ මොහොතේ. එතකොට පින්වත්නි බුද්ධ දේශනාව එතකොට අර ඉස්පව් නැතු අතීතෙන් හෝ අනාගතෙන් ගැන නොයි මේ මොහොතේ මේ ඉන්ද්‍රියට හමු වෙන දේ නොවන දේ පිළිබඳ හොඳින් තේරුම් අරගෙන ලෝකය හමු නොවන විදියට ජීවිත යාත්‍රාව ගත කිරීමයි. ලෝකය හමු වුණොත් ශෝක පරිදේව දුක්ඛ දෝමන. මහා ගැඹුරු කතාවක් මේක. මට කියන්න තේරෙන්නේ නැහැ. මටත් කියන්න පුළුවන් අර බුද්ධ උපමාව විතරයි. සිහිනයක් විතරයි. මට ඒක වචන වලින් කියන්න බෑ. මට කියන්න පුළුවන් ප්‍රමාණය ඔය ප්‍රකාශ කළේ. ඒ නිසා මේ අය තේරුම් ගන්නට අපි හිතන තැනක නෙමෙයි මේ ධහම තියෙන්නේ. ඉන්ද්‍රිය ඥානය ගැන හුඟක් ධර්ම දේශනා කරලා තියෙනවා. දැන් මතු පිට තියෙන පිට ප්‍රකාශ කළා. කතාව සහ ප්‍රවෘත්තිය සිද්ධිය. දෙවෙනි පිටත් ප්‍රකාශ කළා තමා ඇසුරෙන් සංසන්දනාත්මක බලන්න. තුන්වෙනි පිටත් පෙන්නනෝ උච්ඡේද සාස්ත්‍රවලට නොවැටි යථා භූත ඥාන දස්සනං කියන තැන. ඔච්චරයි තියෙන්නේ. පිට තුනයි පෙන්වන්න පුළුවන්. ඊට එහා පෙන්වන්න බෑ. මම මේ ඇයට කියලා තියෙනවා. මේ සියුම් ධර්මයේ දේශනා කරන්නේ දැන්. ඒකට ගණන් සූත්‍ර පාඩම් කර කියන ප්‍රමාණයෙන් වැඩක් නැහැ. මේක ඥානයමයි මෙහෙවන්න ඕන. ඥානයමයි සතියමයි මෙහෙවන්න ඕන. සම්පජානකාරී සතෝ සම්පජානකාරී සිහියයි නුවණයි මෙහෙවන්න ඕන. අර මෙහෙවීමෙන් පින්වත්නි අපිට නැවත නැවත ඒ සම්මර්ෂණ ඥානෙ ඉපදවීමෙන් මේ යථාභූත සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. ඒක නිවිලා ඉන්න පුළුවන්. නිදහස් වෙලා ඉන්න පුළුවන්. එතකොට මට සාපේක්ෂව කිසිවක් නැහැ. එතකොට මට සාපේක්ෂව කිසිවක් නැත්තම් ඒ මම කියන එකක් එහෙම පෙන්වන්න බෑ. ඒක සංකල්ප ලෝකෙට අයිති එකක්. දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේ ඊට වඩා අපි අනුශාසනා කරන්නේ නැහැ. අපි තා ඉදිරියටත් පියු කාරණා ගැන තේරුම් ගන්නට උත්සාහ කරමු. සියලු දෙනාම ඒ සුළු වෙලාවක් භාවනා කර්මස්ථානේ යෙදෙන්න ඒ කළ අනුශාසනාවට අනුව
මේ ඇස, මේ කන, මේ දිව, මේ ශරීරය, ඒ ඇසට අරමුණු වන වර්ණ රූපය, කනට අරමුණු වන ශබ්ද රූපය, ගන්ධ රූපය, පොට්ටබ්බ රූපය ආදී වශයෙන් ඒ ධර්මයන් බලමින් තමන් මේ ලෝකය හමු වෙන විදිය භාවනා කර්මස්ථානෙන් හැමදෙනාම සුළු වෙලාවක් නිශ්ශබ්දව මෙනෙහි කරන්න.
සාදු සාදු. මේ ඇස දෙස මට සාපේක්ෂව බලන්න බෑ. එහෙම බැලුවොත් ඇහැ දෙස බලන්න බෑ. ඇහැ දෙස මට සාපේක්ෂව බැලුවොත් ඇහැ අඳුර ගන්න කවදාවත් පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ඇහැ දිහා බලන්න ඕන භූත යථා භූත වශයෙන්. සාපේක්ෂව කිසිම දෙයක් බලන්න බෑ. ඒක ඉන්ද්‍රිය ලෝකේ මායාව. සාපේක්ෂව බැලුවොත් උච්ඡේදයට හෝ සාස්වතයට වැටෙනවා. ඒ දෙකටම වැටෙන්නේ නැහැ. යථා භූත වශයෙන් බැලුවොත් ඇති වෙලා නැති වෙනවා. ප්‍රත්‍ය ධර්ම හැටියට පටිච්ච සමුප්පන්න ධර්ම හැටියට බුද්ධ දේශනාවේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඒකට. උබෝවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිධම්ම චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය ආදී වශයෙන් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ එතකොට. කොපමණ සාන්ත දර්ශනයක්ද කියලා තේරුම් ගන්න ඕන. මේ උස්ම ආස්වාස ප්‍රස්වාස දෙකත් මට සාපේක්ෂව බලන්න බෑ. එහෙන් බැලුවොත් ඒකේ යථා තත්ත්වය අවබෝධ වෙන්නේ නැහැ. මේ කිසිම දෙයක් ලෝකේ බලන්න බෑ එහෙම. ඒ නිසා තමයි අපි කකුලක් රිදෙනකොට ඒ ඉරියව්ව මාරු කරන්නේ. ඒ විදිහට බලන නිසා. අපේ දුකෙන් නිදහස් වෙන්නත් ඒ විදිහට බලනවා. ඒ විදිහට බැලුවොත් දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. ඔන්නෝයි න්‍යාය තේරුම් ගන්න ඕන. ටිකක් ගැඹුරුයි. මේ ඇයට ඕව තේරෙන්න ඕන. දැන් තෑන බණ අහලා තියෙන පිරිසක්. ඒ බණ අහලා ඉන්න පිරිස සෑහෙන දුරට මේවා තේරුම් ගන්න ඕන. නිසා පුළුවන් තරම් කොහොමද මේ ඉන්ද්‍රිය භාවනාව විපස්සනාවට යන්නේ කියන එකයි මේ කියන්නේ. එතකොට තමයි අනිච්චතෝ ඥානතෝ පස්සතෝ බික්ඛු අවිජ්ජා පහියති විජ්ජා උදපාදී. මේ ඇස අනිත්‍ය බව තේරුම් ගන්න. ඒක සාපේක්ෂව බලන එකක් නිසා නෙවෙයි. ඒක සාස්වතයට හා උච්ඡේදයට වැටෙන දෙයක් නෙවෙයි. එතකොට සාස්වතයට හෝ උච්ඡේදයට වැටෙන දේ සංකල්ප ලෝකයේ මැවුව ඇහැ. ඒක තුල තමයි මේ ලෝකේ මුලා වෙලා හිටියේ සත්වයෝ. ඒක බුදු කෙනෙක් පහළ වුණාම ඒක තෝරන්න සෑහෙන වෙලා ගියා. හොඳට කල්පනා ශක්තිය දියුණු කරගන්න. ඒ කල්පනා ශක්තිය දියුණු කර ගැනීමෙන් ඒ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා මම ඔයිට වඩා අනුශාසනා කරන්නේ නැහැ. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ ජෝච සූජෝ සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්ස කෝච සුභරෝච අපගිච්ඡෝච සල්ලෝක උත්ති සන්ත්‍රින්ද්‍රියෝච නිප අපගම්බෝ කුලේසු අනනුගිද්දෝ නච බුද්ධං සමාචරේ කිංචේන විඤ්ඤෝ උපවදේයං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛි ජීකේ චිපාන භූතත්ති තසාවා තාවරාවා අනවසේතා දීගා යේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුකතුලා දිට්ඨාවා ඒව යේ ජදූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුබ්බේත
මඤ්ඤේත කත්ත චිනං කංචේ ව්‍යාරෝසනා පටිග නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතානියං පුත්තං ආ ඒක පුත්ත මනුරක්කේ එවං පිසබ්බ භූතේසු මාන සම්බා අපරිමාණං මිත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ පරිමාණං උද්දං අදෝච තිරියං ච අසම්බාධං අවේරං තිත්තං චරං නිසින්නෝ වාසයානෝ ආයාව තස්ස විගත මිද්දු ඊතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය නහි ජාතු ගබ්බසේයං පුනරේති ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝකසා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේ සට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාත් ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාත් දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිබ්බය සෝකප්පත්තා ච නිස්සෝක උන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු සාදු 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 අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු